සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න අපි හැම වෙලාවකම උත්සාහ දරන්න ඕන කියලා අපි හැමදාමත් කියනවා. එහිදී ධර්මයේ තියෙන කාරණාවන් අපි එක දිගට පිළිගත යුතුව තියෙනවා. හේතුව අපි මේ ලෝකයේ අපේ ජීවිතය ගැන දන්නේ නැති හින්දා. ජීවිතයේ සිද්ධ වෙන කර්මානුරූපව විපාක අනුව සිද්ධ වෙන දේවලුත් අපිට තේරුම් ගන්න බැරි හින්දා තේරෙන්නේ නැති හින්දා මේ ලෝකේ ක්‍රියාකාරීත්වය තියා තමන්ගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයක්වත් මේ තේරුම් ගන්න පුළුවන්කමක් නැති නිසා අපි හැම වෙලාවකම බලන්න ඕනේ ජීවිතේ කොහොම හරි කරලා සාර්ථක කරගන්න. නමුත් ඒක කරන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්නගෙන කටයුතු කරා නම් මේ වෙනකොට ඒ කියන්නේ හරිම දේ කරා නම් අපි අකමැති දේවල් අපේ ළඟ සිද්ධ වෙන්න විදිහක් නැහැ. අපි අකමැති දේවල් අපි ළඟ සිද්ධ වෙනවා. එකක් කායික පීඩාවක් නැති වෙන සමහර අයට වඩා. ලෙඩ ඇති වෙනවා සමහර අයට වඩා. මේ ලෝකේ සමහර ප්‍රශ්න ඇති වෙනවා Tamanට අනිත් අයට ඇති නොවන ප්‍රශ්න ඇති වෙනවා. කියන්නේ කටුක දුක් වේදනා ඇති වෙන ස්වරූපයක් තියෙනවා. ඒ වගේම සමහර අයගේ ශරීරය පොඩ්ඩක් නැත්තම් තුවාල වෙන ස්වරූපයක් තියෙනවා. සමහර අයට එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම දැඩි ආබාධ ඇති වෙන අය ඉන්නවා. දැඩි සිත් ඇවුල් ඇති වෙන අය ඉන්නවා. ඒ වගේම සමහර දේශපාලනික වශයෙන් පරිගැනීම් ඇති කරන කිසිම වැරද්දක් නොකරපු අය ඉන්නවා. ඒ කටේ දේශපාලනයේ වශයෙන් පරිගැනීම් ඇති වෙන ස්වරූපයක් තියෙනවා. ඒ වගේම නින්දා අපහාස මේ වගේ ගොඩාක් දේවල් ඇති වෙන තත්ත්වයන් තියෙනවා. ඉතින් මේවා එක එක්කෙනාට ඒ වගේ වෙන්නේ. සමහරලාගේ ගෙවල් ගිනි ගන්නවා, තමන්ගේ භෝග විනාශයන් වෙනවා. ඒ වගේ බොහෝ දේවල් වෙනවා. ඉතින් මේවා වෙනකොට මේවා එක්කෙනෙකුට අඩුවෙන් වෙන්නත්, එක්කෙනෙකුට වැඩියෙන් වෙන්නත් හේතුව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. එක්කෙනෙකුට අඩුවෙන් වෙන්නත්, එක්කෙනෙකුට වැඩියෙන් වෙන්නත් හේතුව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ හේතුව සොයාගන්නට සිද්ධ වෙනවා. ඒ හේතුව සොයාගන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මෙතන තියෙන කාරණාව. හරියටම මේවා හොයාගන්න තරම් මානසික තත්ත්වයක් අපි ළඟ නැහැ. ඉතින් ඒවා අපි දැනගත්තේ නැත්නම්, හරියට දැනගත්තේ නැත්නම් අපිට කවදාකවත් ජීවිතය සකස් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකද මේ ලෝකේ ක්‍රියාදාමයන් දැනගන්න ඕනේ. මේ ලෝකේ සිද්ධ කරන මිනිසුන් විසින් සිද්ධ කරන නරකම වැඩක් ගැන කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ අද දවසේ. කවුරුවත් නොහිතන පැතිකඩක් තියෙනවා පින්වත්නි. ඒ කියන්නේ අපි කර්මය ගැන ගොඩාක් දේවල් කතා කරනවා. අපි දන්නවා අපිට නොයෙකුත් රෝග පීඩා හැදෙන්න, නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න, නොයෙකුත් දේවල් සිද්ධ වෙන්න හේතු වෙන්නේ වෙන මොනවත්වත්ම නෙවෙයි. හේතු වෙන්නේ අපේ පැත්තෙන් තියෙන නොදන්නාකම. හරිද? ඒ කියන්නේ කර්ම රැස් කරගෙන අතීත බොහෝ පාප කර්මයන් අපිට සිද්ධ වුණාම පැහැදිලිවම ඒවා පටිසන්ධීමක් සිද්ධ වෙනවා. ඉතින් අද බොහොම සංවේදී කාරණාවක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ අහිංසකයින්ට එරෙහිව ක්‍රියා කරපුවාම සිද්ධ වෙන විපාක පිළිබඳව. මේක ඇත්තටම මේ විපාක ටිකට වැඩිය කතා කරන්න වෙලා තියෙන අහිංසකයින්ට එරෙහිව ක්‍රියා කරන ක්‍රියාකාරකම් වල තියෙන මේ ක්‍රූරත්වය කොච්චරද කියලා. හරිද? ඇත්තටම ජයමගක් විවර කරගන්න යන අයට තමන්ගේ භෝග සම්පත් විනාශ වෙනවා නම්, අහිංසකයින්ට හිරිහැර කරන අයගේ භෝග සම්පත් විනාශ වෙන බව සඳහන් කරලා තියෙනවා. නොයෙකුත් ආබාධ තත්ත්වයන් නැති වෙන බව සඳහන් කරලා තියෙනවා. බොහෝ කටුක දුක් වේදනා අහිංසක මිනිසුන්ට හිරිහැර කරන අයට ඒකේ ප්‍රතිවිපාකයක් විදිහට කටුක දුක් වේදනා ඇති වෙන බව සඳහන් කරලා තියෙනවා. සිරුරේ තුවාල කැඩුම් බිඳුම් ඇති වෙන බව සඳහන් කරලා තියෙනවා. ධර්මයේ තියෙනවා. ඒ වගේම දැඩි ආබාධ, දැඩි සිත් ඇවුල් Tamanට ඇති වෙන්න හේතු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රජුගෙන් උවදුරු වෙනවා කියලා. ඒ කියන්නේ දේශපාලන වශයෙන් පරිගැනීම් සිද්ධ වෙනවා. පරිගැනීම් කෙසේද දේශපාලන අසාධාරණකම් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අද කාලේ රජුගෙන් වෙන උවදුරු කියලා කතා කරන්නේ දේශපාලන අසාධාරණකම්. ඊළඟට දරුණු නින්දා, දරුණු ආකාරයට සිද්ධ කරන අපහාස, ඒ වගේම ඥාතීන්ගෙන් වෙන් වෙන්න ස්වභාව, ඥාතීන් නැති වෙන ඒවා Tamanට
භෝග විනාශයන් එකෙන් තමන් හම්බ කරන දේවල් විනාශ වෙලා යන හැටි ඒ වගේම ගෙවල් ගිනි ගන්න ඒවා අවසාන වශයෙන් නිරය උපතේ ලබනවා කියලා සඳහන් කරලා තියෙනවා මේ වගේ කාරණාවල් සඳහන් කරලා තියෙනවා මේවා අපි එකින් එක විස්තර කරලා බලමු ඊට පෙර ආතුව අපි බලන්න ඕනේ අපි මේ කතා කරන්නේ ලෞකික ලෝකෝත්තර දෙපැත්තම එතකොට නිරේ උපතිය ලැබෙනවා නම් සතර අපායේ ළඟින්ද වෙනවා නම් Tamanට ලෝකෝත්තර වශයෙන් ඊ타ත්ම හානිකර දේවල් සිද්ධ වෙනවා. ලෝකෝත්තර වශයෙන් ඊ타ත්ම හානිකර දේවල් සිද්ධ වෙනවා නිරේ උපතිය ලබන්නේ නම්. එතකොට ඒ විතරක් නෙවෙයි සමහර දැන් භෝග සම්පත් විනාශ වෙනවා ඥාතීන් නැති වෙනවා රෝගාබාධ හැදෙනවා මේ වගේ දේවල් හින්දා ලෞකික ජීවිතයට දියුණු වෙන්න බෑ දරුණු හිත ඇවුල් ඇති වෙනවා නිന്ദා ලැබෙනවා ලෞකික ජීවිතේ දියුණු වෙන්නත් බෑ එහෙනම් අහිංසක මිනිස්සුන්ට නිന്ദා කරන එක අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන එකේ තියෙන පාපය අපි තේරුම් ගන්න ඕනේ මේ කියන එක සාකච්ඡා කරන්න පෙර ආතුව අපි බලමු මේ අහිංසකකම කියන්නේ මොකක්ද ඒ කට්ටියට මේ ලෝකේ කොයි තරම්නම් පීඩිත තත්යකට පත් වෙනවද මිනිස්සු අහිංසක අසරණ වෙනවා අසරණ වෙන්නේ පින්වත්නි තමන් කැමති දේ කරගන්න බැරි තත්යකට පත් වෙනකොට තමයි අසරණ වෙන්නේ. තමන් අවශ්‍ය දේ තියනවා නම් තමන්ට අවශ්‍ය දේ කරන්න බැරි නම් උවමනාව තියෙද්දි කරන්න බෑ. තමන්ට උවමනාව තියෙනවා යම් දෙයක් සිද්ධ කරන්නට ඒක නමුත් කරගන්නට නොහැකියාවක් ඇති වෙනවා. අන්න ඒ උවමනාවක් තියෙන කරගන්න බැරි වෙන තත්යකට පත් වෙනකොට මිනිස්සෙක් අසරණ වෙනවා. අසරණකම් ඕන තරම් දැනිලා ඇති. සමහර අය ඉන්නවා කණ්ඩ බොණ්ඩවක්වත් සමහරලාට නැති වෙන අවස්ථා තියෙනවා. දැන් පසුගිය කොරෝනා කාලෙදී සමහර අසරණ නොවේයි කියලා හිතිච්ච කට්ටියක් අසරණ වුණා. හරිද? ඒක මේ ලෝකයේත් එහෙම සිද්ධ වුණා. තමන්ට අවශ්‍යයි නිරෝගී සම්පත්තිය නැති වුණා. තමන්ට අවශ්‍යයි මුදල් නැති වුණා. හම්බ කරගන්න ක්‍රමයක් නැති වුණා. තාමත් එවැනි දේවල් සිද්ධ වෙමින් පවතිනවා. සමහර අයගේ රැකියාව අහිමි වෙනවා. හරි සමහරට අයට නොඒකුත් ආකාරයේ කරදරකාරී තත්ත්වයන් උදා වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයන් යටතේ මෙවැනි තත්ත්වයන් යටතේ විශාල ගැටලු සකස් වෙමින් තියෙනවා. විශාල ගැටලු හැදෙමින් තියෙනවා අපේ ජීවිතය ජීවත් කරව ගන්න බැරි වෙන මට්ටමකටම ජීවිතේ ජීවත් වෙන්න බැරි මට්ටමකටම මේ අසරණ වීම සිද්ධ වෙනවා. අසරණ වෙච්ච වෙලාවට තමයි ඒ අසරණකම දැනෙන්නේ. අසරණකම දැනෙන්නේ අසරණ වෙච්ච කෙනෙකුට අහිංසක වෙච්ච කෙනෙකුට තමයි ඒ අසරණකම් අහිංසකකම් දැනෙන්නේ විශේෂයෙන්ම කාටවත් කරදරයක් කරන්න නැති දැන් අසරණකම වගේම අහිංසක මිනිසුන් ඉන්නවා. ඒ අහිංසක කියලා කියන්නේ කාටවත් හිංසාවක් කරන්නේ නැති සත්පුරුෂයන්. හරිද? හිංසා නොකරන ස්වභාවය කාටවත් හිංසා කරන්නේ වචනකින්වත් හිංසා කරන්නේ නැති ක්‍රියාවකින්වත් හිංසා කරන්නේ නැති මහා උත්තම මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒ කට්ටියගේ ජීවිතේත් අර අසරණ අයගේ ජීවිතේ වගේ නමුත් සමහර වෙලට හුඟක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. අහිංසකකම සහ අසරණකමේ වෙනස්කම් තියෙනවා. අසරණකම කියලා කියන්නේ සරණක් නැතිකම. අහිංසකකම කියලා කියන්නේ කාටවත් හිංසා කරන්නේ නැතුව බොහොම අවිහිංසාවෙන් යුක්තව ජීවත් වෙන ස්වභාවය. ගොඩක් අසරණ මිනිස්සු අහිංසක වෙනවා. නමුත් එහෙම නැති අවස්ථාවන තරම් තියෙනවා. අසරණ නොවන අයත් අහිංසක වෙනවා. ඒ තමන්ට නොයෙකුත් දේවල් තිබුණත් බොහොම අහිංසක විදිහට ජීවත් වෙන අය ඉන්නවා. එතකොට මේ කතාවේදී තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට කියන එකයි. හරිද? එතකොට මේ ලෝකේ බොහොම කාටවත් ඇත්තටම අපි දැකලා තියෙන ඕන තරම් දැකලා තියෙන මේ ඇත්තෝ ඕන තරම් දැකලා ඇති හම්බෙලා තියෙන අපිට අහිංසක අය කාටවත් කරදර කරන්නේ නැති කාටවත් හිරිහැර කරන්නේ නැති සිතෙන් කයෙන් වචනයෙන් කිසි කෙනෙකුට හිංසාවක් කරන්නේ නැතුව ජීවත් වෙන පිරිස ඉන්නවා. ඉතින් ඒ තමයි තමන්ට කරදරයක් කරත් පින්නත්නි අනුන්ට කරදරයක් කරන්නේ නැති අය. බැන්නත් බනින්නේ නැති. ගැහුවත් ගහන්නේ නැති. ඉතින් මෛත්‍රිය බොහොම හොඳට පුරුදු කරපු ධර්මානුකූල ජීවිතයක් ගත කරන අය තමයි මේ අහිංසක මිනිස්සු කියලා කියන්නේ. ධර්මයෙන් පෝෂණය වෙන අය බොහොම අහිංසකයි. හැබැයි නිවට නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. නිවට නැහැ කියලා කියන්නේ සතර අගතියට වහල් වෙන්නේ නැහැ. ඒ වගේම කතා කළ යුතු දේ ඍජුව සහ මෘදුව කතා බහ කරනවා. හරිද? ඉතින් මේ තත්වයෙන් ඉන්න අය දැක්කහම සමහර අය
සමහර ඇත්තටම ඍජුව කතා කරන එකත් මේ අහිංසකකම වැඩි වුණාම ඍජුව කතා කරන එකත් නවත්තලා දානවා. සමහරලාට ඕනම දෙයක් කියලා ඉවරලා සද්ද නැතුව ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ හිතවල බොහොම තියෙන්නේ ඒ අහිංසක හිතක තියෙන ස්වરૂපය අපි තේරුම් ගන්න ඕනේ. ඒවා තියෙන්නේ හරි බොහොම මේ ඒ කියන්නේ මම මෙතනදී ඉහළම උදාහරණයක් අරන් කියන්නම්. නමුත් ඒ තරම් එහාට යන්න සාමාන්‍ය මිනිසෙක් තුළ මේ අහිංසකකම් නැති වෙන්න නෑ. සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරන උදාහරණයක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේගේ సంతానගත වැඩපිළිවෙල ගැන සඳහන් කරද්දී කියනවා සැඩොල් කුලයක තරුණයෙක්ගේ හිතක් වගේ මගේ හිත කියලා. සැඩොල් කුලයක තරුණයෙක්ගේ හිතක් වගේ කියලා. සැඩොල් කුලේ තරුණයෙක්ගේ හිතක් කියලා කියන්නේ පින්වත්නි ඒ කාලේ ඉන්දියාවේ හිටපු මේ කුලහීනම කුලයක් තමයි සැඩොල් කුලය කියලා කියන්නේ. දැන් ඒ කුලහීන නැත්තන්ට කවුරුවක්වත් සලකන්නේ නැහැ. දැක්කහම නිකන් ගල් ගහලා යන මට්ටමක් වගේ තියෙන්නේ. ඉතින් අනිත් ඔක්කොගේම බැල මෙහෙරකම් කරන්න ඕනේ. එතකොට සැඩොල් කුලේ තරුණයෙක්ගේ හිතක් කියලා කියන්නේ දකින තැන ඔක්කොටම ඔළුව නමන ඔක්කොගේම පිළිබඳ යටහත් පහත් හිතන හිතක් අනිත් අය මොන දේ කිව්වත් නිකන් අර පාත් වෙලා ඉන්නවා වගේ ස්වරූපයක් තියෙන ගතියක් තියෙන හිතක් තමයි සැඩොල් කුලේ තරුණයෙක්ගේ තියෙන්නේ. ඒතකොට සරියුත් මහ රහතන් වහන්සේ වගේ උත්තමයන්න් වහන්සේ නමක් සඳහන් කරනවා මට ඒ වගේ හිතක් මේ තියෙන්නේ කියලා. කියන්නේ අනිත් අය ඉස්සරහා බොහොම පල්ලෙහාට වැටිච්ච එකක් ඒ කියන්නේ. ඒ කියන්නේ අනිත් අය ඉස්සරහා පරයා යන ගතියක් නැහැ කියන එක. අනිත් අයට ඕනම තැනකදී නිහතමානී වෙලා හිසපාත් කරලා කතා කරන්න පුළුවන්, හිසපාත් කරලා කටයුතු කරන්න පුළුවන්, එකිනෙකා පරයා යන්නේ නැති, එකිනෙකා නැగిලා යන්නේ නැති ස්වභාවයක් තියෙන කෙනෙක් තමයි මේ සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ ධර්මයෙන් පෝෂණය වෙන අයගේ මෙන්න මේ වගේ අහිංසකකම් තියෙනවා. ඒ කියන්නේ හුඟක් දේවල් දරා ගන්නවා පින්නත්. එහෙම පුරුදු වෙන්න ඕන අපි. ඒ කියන්නේ අනුන්ගේ සැඩ බොහොම දරුණු කාරණාවන් හමුවේ තමන් ගොඩාක් දරුණු වෙන්නේ නැතුව තමන් බොහොම නිශ්චලව ඒවා දරාගෙන තමන්ගේ පැත්තෙන් විය යුතු සියල්ලම සිද්ධ කරමින් අනුන්ගෙන් සිද්ධ වෙන දේවල් නිකන් පාපිස්සක් වගේ දරාගෙන පෑගිලා වගේ ඉන්න හැබැයි නමුත් මානසික වශයෙන් ශක්තිමත්. හරිද? තමන්ගෙන් විය යුතු යුතුයකම් සියල්ල හරියට නිකන් අයිතිවාසිකම් වගේ මනාව සිද්ධ කරනවා. අයිතිවාසිකම් වගේ කියලා කියන්නේ අපි අනිවාර්යෙන් කරන්න ඕන වැඩ තියෙන්නේ. අපේ පින්නත්නි ඒ කියන්නේ අපි හිතමු නීතිමය වශයෙන් කරන්න ඕන වැඩ වගේක් තියෙනවා කෙනෙක්. අන්න ඒ වගේ යුතුයකම් කරනවා. හරිද? මේක මම මගෙන් කළ යුතුයම දේ ඒක නෙකරුණොත් මහා අඩුපාඩුවක් සිද්ධ වෙනවා වගේ. යුතුයකම් ඔක්කොම පැහැර අරින්න පුළුවන් ඕන. අයිතිවාසිකම් කෙනෙකුගේ අයිතිවාසිකම් දැන් දරුවෙකුට තියෙන අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය දෙන්න ඕන. නමුත් යුතුයකමක් තියෙනවා නම් ඒක දෙමාපියන්ට නොකර ඉන්න පුළුවන්. කළ යුතු දෙයක් ඒක නමුත් නොකර හිටියා කියලා ඒක අයිතියක් නෙවෙයි. ඒතර කාට හරි සංග්‍රහ කරන එක ඒ සංග්‍රහ ලබන්නාගේ අයිතියක් නෙවෙයි කරන කෙනාගේ යුතුයකම. ගෙදරට එන කෙනෙකුට හොඳට සංග්‍රහ කරන්නත් පුළුවන් ඕන නම් නොකර ඉන්නත් පුළුවන් කෙනෙකුට. හැබැයි අයිතිවාසිකම කියන්නේ ඊට වැඩිය වෙනස් දෙයක්. යුතුයකම් යම් කිසි කෙනෙක් කරනවා නම් අපි හිතමුකෝ අපි අපේ දරුවෙකුට යුතුයකමක් කරනවා. ඒ යුතුයකම කරන්නේ දරුවාගේ අයිතිවාසිකමක් වගේ හිතාගෙන තමයි මේ අහිංසක හිත් තියෙන මිනිස්සු තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම කරන්නේ. කිසි දෙයක් අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙලත් නෙවෙයි. ඒ වගේ මේවා නිකන් ඒ ඉදිරියේ ඉන්න කෙනාගේ අයිතිය වගේ කියලා. එක ආයතනයක ප්‍රධාන නිලධාරියෙක් බොහෝම අහිංසක කෙනෙක් මට මෙන්න මෙහෙම කිව්වා. හාමුදුරනේ මට මේ අය මේ වැටුපක් ගන්නවා කියලා අමතක වෙලා තියෙන්නේ කියලා. හරිද? වැටුපට වැඩ කරනවා කියන එක අමතක වෙලා වගේ. මට හැම වෙලේම හිතෙන්නේ මේ අය මං වෙනුවෙන් වැඩ කරනවා කියලා. ඊටාම ලංකාවේ තියෙන හොඳම ආයතනයක ඊටාමත්ම වටින සේවයක් කරන එක හොඳ මහත්මයෙක් තමයි මේක කිව්වේ. මම මගේ සේවකීන්ට කොච්චර යුතුයකම් කරනවද කියනවනම් ඒක 3000ක් විතර සේවකයෝ ඉන්න බවත් මතක් කරා. ඒ ඔක්කොටම යුතුයකම් සිද්ධ කරන්නේ මට නිකන් එයාලා වැඩ කරනකොට මේ මගේ පෞද්ගලික වැඩක් කරලා දෙනවා වගේ අදහසක් තියෙන්නේ.
මට එකපාරටම හුඟක් වෙලාවට අමතක වෙනවා මේ වැටුපකට වැඩ කරන්න කියන එක අමතක වෙනවා කියලා. ඉතින් එහෙම මේ ඒ තමයි ඒ හිතේ තියෙන අහිංසකකම. හුඟක් අය එහෙම නෙවෙයි තමන්ගේ සේවකයාට සිද්ධ විය යුතු යුතුයකම අතහැරලා දාන්න හදනකොට ඒ යුතුයකම් මේ තැනත්තා කරන්නේ අයිතිවාසිකම් ඒක සේවකයාගේ අයිතිවාසිකමක් වගේ කියලා හිතාගෙන තමයි ඒක කරන්නේ. ඉතින් හැබැයි ආයතනය නම් ඊටාම ඉහළට දියුණු වෙමින් තියෙනවා. ඒ මොකද ඒක තමයි ක්‍රමවේදය. ඒ කියන්නේ අපි ඇත්තටම අන් අයට හොඳින් යුතුයකම් කරන්න ඕනේ. ඒ වගේම අපේ ජීවිතය ඊටාම නිවැරදිව සකස් කරගන්න අවබෝධාත්මකව අන් අයව ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් ඒක තමයි සිද්ධ කරන දේ ඒ තැනැත්තා. ඉතින් ඒ අහිංසක මිනිස්සු තමන් ඒ අහිංසක මිනිසුන්ගේ තියෙන චින්තනය අපි චුට්ටක් තේරුම් ගන්න ඕනේ. කට්ටිය කොච්චරනම් අනිත් අය ගැන හිතලා කටයුතු කරනවද කියලා තමන් එයාගේ හිත පැත්තෙන් එයා කොච්චර ඒ කියන්නේ මේ පහත් මට්ටම නෙවෙයි පහළට වට්ටගෙන පහත්කම කියලා සහ පහළ කියන දෙකක් මේ ඒ කියන්නේ මාන්නයෙන් උදුමවා ගන්නේ නැතුව තමන්ගේ තරම දැනගෙන ජීවත් වෙන ස්වරූපය තමයි ඇත්තට ඇති සැටියෙන් මුණ දීලා පහළින් ඉඳගෙන අනිත් අයට ඉඩ දීලා කටයුතු කරන ස්වරූපයක් අහිංසක මිනිසුන්ගේ තියෙනවා. එතකොට මේ අහිංසක අයගේ තියෙන අහිංසකත්වය නිසාවෙන් ඒ වගේ අයිතිවාසිකම් විදිහට අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ඒ හිත් අකමැති. හරිද? ඒ මානසිකත්වය තේරුම් ගන්න තව කෙනෙකුට චුට්ටක්වත් රිදෙනවට ඒ හිත් අකමැති. ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් තියෙනවා. හැම වෙලේම අදහස් තියෙනවා අනේ කාගේවත් හිතක් නොරිදේවා. කයක් නොරිදේවා. හරිද? කයක් රිදවන්න හිතක් රිදවන්න කැමති නැහැ. එතකොට සමහර වෙලාවට බාහිර ලෝකයෙන් අධික පීඩන එන අවස්ථා තියෙනවා. හරිද? එතකොට සමහර අය ඒ පීඩන එනකොට ඒකට එකට එක තමන්ගේ හිතේ තමන් තනියම දුක් විඳින්න නැතුව එකට එක වේගෙන් කරගෙන යනවා. ඊටාම ක්‍රූර විදිහට කපටි උපක්‍රම යොදමිනුත් කරන අවස්ථා තියෙනවා. අනිත් එක එකට එක කරන ස්වරූපයක් තියෙනවා. තමන්ට රිද්දුවොත් අනිත් අයට රිද්දනවා. ඒවා දරාගන්නේ පැත්තකට වෙලා ඉන්නේ එහෙම නැහැ. වැරදීමකින් හරි රිද්දුවොත් ඒක දවස් ගණන් තියාගෙන පරිගන්න ස්වරූපයක් ওই වගේ දේවලුත් තියෙනවා. එතකොට මේ අහිංසක චරිත එහෙම නැහැ. හරිද? එයාලා තමන්ට එන දුක් තනියම දරාගෙන තමන් දුක් විඳමින් අනිත් අයට දුකක් නොදී ඉන්න ලොකු උත්සාහයක් ගන්න අය. හරිද? ඒවා මේ ඇත්තටම තමන්ගේ අවශ්‍යතාවයන් අපි ඕන තරම් දැකලා තියෙන අහිංසක අය එයා ආශ්‍රය කරලා තියෙනවා. තමන්ගේ ඒ වගේම අවශ්‍යතාවයන් තියෙනවා. ඒ ජීවිතයට අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් තිබුණට කොයි වෙලාවකවත් ඒවා මුල් කරගන්නේ නැහැ. අනුන්ගේ යුතුයකම් අයිතිවාසිකම් වගේ කරන ස්වරූපයක් තියෙනවා වගේම තමන්ගේ අයිතිවාසිකම අනුන්ගේ යුතුයකම විදිහට හිතනවා. මේ දෙක තේරුම් ගන්න පොඩ්ඩක් බලන්න. හරිද? මේක හරි පැහැදිලි. එතකොට පැහැදිලි කරගන්න පුළුවන් මේ අහිංසකකමේ තරම. මගෙන් වෙන්න තියෙන යුතුයකම් මම කරත් නැතත් ප්‍රශ්න නැහැ. යුතුයකම් අනුන්ට මගෙන් විය යුතු අයිතිවාසිකමක් තියෙනවා. මම ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. මගෙන් කෙරෙන්න තියෙන ඒ කියන්නේ අනුන්ට විය යුතු අයිතිවාසිකමක් ඒ කියන්නේ අයිතිය ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්න ඒ අනුන් අයිතිය ප්‍රකාශ කරන දේ මං අනිවාර්යෙන්ම එයාට දෙන්න බෑ. අන්න ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. දැන් රැකියා ස්ථානයක වැටුප කියලා කියන්නේ අයිතිවාසිකමක්. හරිද? එතකොට එයාගේ ගෞරවය කියලා කියන්නේ අයිතිවාසිකමක්. එතකොට පාරිතෝෂික දීමනා කියලා කියන්නේ යුතුයකමක්. හරි? යම් කිසි වැඩිපුර මුදලක් දෙනවා නම් ඒක යුතුයකමක්. එතකොට මේ ඒ වැඩපොලේ අයිතිකාරය කියලා හිතන්නකෝ. යුතුයකම අර බාහිර කෙනාගේ අයිතිවාසිකමක් කියලා හිතාගෙන කටයුතු කරනවා. අන්න අහිංසක මිනිස්සයා එහෙමයි. එතකොට අනිත් පැත්තට ගන්නකෝ ඒ ලොකු එක්කෙනාට දැන් ඒ සේවකයා කියලා හිතන්නකෝ. සේවකයාට වැටුප ලැබීම අයිතිවාසිකමක්. එයා අහිංසක කෙනෙක් නම් එයා හිතන්නේ එයාගේ වැටුප මගේ ලොකු මහත්තයා මට කරන යුතුයකමක් විදිහට යන්නේ. යුතුයකම් කරනකොට හරියට හිත පැහැදෙනවනේ. තමන්ගේ හිතයි යෝගෙන් පැහැදෙන්නේ.
අනුන්ගෙන් තමන්ට ලැබෙන්ඩ තියෙන අයිතිවාසිකං මට ලැබෙන්ට මට සමාජයෙන් ලැබෙන්ට තියෙන අයිතිවාසිකම පිළිබඳව මම හිතන්නේ ඒක යුතුකමක් විදිහටයි. හරිද? එතකොට අයිතිවාසිකං යුතුකං විදිහටත් තමන් අනුන්ට කරන්න තියෙන යුතුකම අනුන්ගේ අයිතිවාසිකමක් විදිහට. හරිද? එහෙම හිතන අහිංසක ස්වභාවය කියලා කියන්නේ එකයි. එතකොට තමන්ට යමක් අනුන්ගෙන් නොලැබෙනකොට ඒක අයිතියක් විදිහට හිතෙන්නේ නැහැ. එයාට යුතුකම කරන්න බැරි වුණානේ කියලා. අනේ මෙයාට යුතුකම කරන්න බැරි වුණානේ කියලා තමයි හිතෙන්නේ. ඒක අයිතියක් කියලා හිතෙන්නේ නැහැ. ඉතින් මේ වගේ නිවැරදිවම කටයුතු කරන ස්වරූපය තියෙනවා ඒ අහිංසක මිනිසුන්ගේ. ඉතින් ඒ අය බොහෝම අහිංසක විදිහට තමයි මේ සමාජයේ ජීවත් වෙන්නේ. කාගේවක්වත් හිතක් දෙවන්නේ දරාගෙන පසෙකට වී දරාගෙන ඉන්නවා තමන්ට වෙන හානිය විඳිමින් පවා ඉන්න අවස්ථාව වුණ තරම් තියෙනවා. ඉතින් ඒ වගේ අහිංසක මිනිස්සෙක් කියලා කියන්නේ ධර්මය තුලින් පෝෂණය වෙච්ච කිසි කෙනෙකුට හිංසාවක් කරදරයක් කරන්නේ නැති අය. ඉතින් මේ වගේ අයට අර සමහර අයගේ ජීවිතෝගේ අනිත් පැත්ත තමයි මේ තමන්ට බලය එනකොට තමන්ට ශක්තියින් ඇති වෙනකොට ජව සම්පන්න වෙනකොට තමන් මොන හරි වෙලා කුළුහරකෙක් වගේ වෙනවා. කුළුහරකෙක් ඒ පැත්තම පොඩි කරගෙන තමයි යන්නේ. අනිත් අයට මෙල්ල කරන්න බැරි වෙන්න ඊටාම කුළුහරකෙක් වම මෝඩකමත් එතෙන්ට එකතු වෙලා තියෙන. ඉතින් මෝඩකමත් එක්ක එකතු වෙච්ච නිකන් තමන්ට ඕන හැටියට දඟලන තමන්ට ඕන හැටියට නටන දඟලන ස්වරූපයක් තියෙන මිනිසුන් ඉන්නවා. ඉතින් ඒ අය තමයි මේ කුළුහරක් වගේ වැඩ කරන අය. ඒ අහිංසක අය නෙවෙයි. ඉතින් මොකද තමන්ගේ වාසියට තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා ඊටාම දරුණු ආකාරයට වැඩ කරන පිරිස ඉන්නවා. ඉතින් ඒ අහිංසකකමේ කියන එකේ අනිත් පැත්ත. හරි හිංසාකාරීව කටයුතු කරන පුද්ගලයන්. එතකොට එවැනි පුද්ගලයන්ගේ ක්‍රියා හමුවේ මොකද කරන්නේ මේ අහිංසක අය ඊ타මත්ම පීඩණයට ලක් වෙනවා. එයාලා මේ අහිංසක අය දැක්කහම තේරුම් ගත්තහම ගොඩාක් අයතු ප්‍රයෝජන ගන්න බලනවා. ගොඩාක් දුරට එයාලගෙන් වැඩ ගන්න බලනවා, අනිකුත් වැඩ ගන්න බලනවා. සමහර අයට මේ කාත් එක්ක හරි අපි දැකලා තියෙනවා මේ ගනුදෙනු කරද්දී අර සැරපරුස අයත් එක්ක ගනුදෙනු කරනකොට තියෙන නිකන් හොඳ තත්ත්වයක්වත් අහිංසක මිනිසෙක් එක්ක ඒ ගනුදෙනුවම කරද්දී නෑ. අහිංසක අය නිකන් මේ සමාජයේ සමහර අය නිකන් අහිංසකකම හින්දම ගණන් ගන්නේ නැති ස්වරූපයක් තියෙනවා. වැඩිය වටිනාකම් දෙන්නේ නැති ස්වරූපයක් තියෙනවා අහිංසක අයට. ඉතින් ඒ ලොකු වැරදීමක් ඒ වෙලා තියෙන වැඩිම වටිනාකම් දිය යුතුව තියෙන්නේ අහිංසක මිනිසුන්ට. වැඩියෙන් වටිනාකම් දිය යුතු තියෙන අහිංසක අයට. එහෙම නැතුව මේ අර සැර පරුස අයට නෙවෙයි නැත්නම් අහිංසක නැතුව කටයුතු කරන තමන්ගේ වාසියට කටයුතු කරන අනුන්ව රිදවලා අනුන්ට රිදෙන්න ඇරලා තමන්ගේ වැඩේ කරගන්න බලන කිසිමම අර අපි කියන්නේ චාරයක් නැහැ කියලා කුරුරිකම් වලින් ඊර්ෂ්‍යාකම් වලින් හැම පැත්තෙකම පිරිච්ච සමහර චරිත තියෙනවා. ඉතින් ඒ චරිත අහිංසක නැහැ. ඒවා හරි කර්කසයි කටුකයි අන් අයට දරා ගන්න අමාරුයි අමිහිරි චරිත ඒවා. ඒ අමිහිරි චරිත අතරේ මේ වගේ අහිංසක චරිත හම්බෙනවා. තමන් අධ්‍යාපනයෙන් හරි උන හරි හැකියාවකින් ඉහළට ගියත් මේ අය පළබර රුකක් වගේ බොහොම එන්ඩෙන්ඩ පල්ලෙහාට වැටමින් තමයි ජීවිතය ගෙවන්නේ. ඉතින් ඒ වගේ සත්පුරුෂ අයට කරදර කිරීම හරීම පහසුයි. මොකද අනිත් පැත්තට ලේසියකට අහිංසක මිනිස්සෙක් අනිත් පැත්තට වැඩ කරන්නේ නැහැ. බැරිමම තත්ත්වයක් ආවොත් තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා නමුත් කරදරයක් වෙන්නේ නැති වෙන්න උපක්‍රමශීලීව තමයි ඒ අය කටයුතු කරනවා නම් කටයුතු කරන්නේ. ඉතින් එහෙම කරදරකාරීව කටයුතු කරන අය හමුවේ මේ අය මේ අහිංසක අයට ඒ අය අනිත් අයට තරම්වත් සැරපරුස අය තරම්වත් ගණන් ගන්න නැතුව හරියට කරදර කරනවා. හරිද? ඒ අය දැක්කහම ඒ අයට සමහර වෙලාවට මේ තරුණ කාලෙදිම තරුණ සමහර තමන්ගේ ජන්මයෙන්ම අහිංසක වෙලා ඉන්න ඒකට උසුළු කරන ස්වරූපයන් තියෙනවා. නින්දා අපහාස කරන ස්වරූපයන් තියෙනවා. ඒ අයට හරියට කරදර කරන ගති තියෙනවා. එවැනි තත්ත්වයන් තියෙනවා. විශේෂයෙන්ම
පවුල්වල ඉන්න අහිංසක අය ඉන්නවා. එයාලගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. මේ සමාජයේ අහිංසක මිනිස්සුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම බල තණ්හාවෙන් පිරිච්ච අය, බලයෙන් ආඩ්‍ය වෙච්ච, බලය වැඩි අය, බලය අඩු අයව අහිංසක මිනිසුන්ව හොඳට තමන්ගේ කටයුතු වලට යොදා ගන්නවා. නොයෙකුත් ආකාරයේ ක්‍රමවේද පාවිච්චි කරමින් රටේ ඕන තරම් පේන්න තියෙනවා අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරදර කරන ස්වරූපය. ඉතින් මේ කට්ටිය දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. කාරණා 10ක් සඳහන් කරලා තියෙනවා. අහිංසකයින්ට කරදර කිරීමෙන් ඇතිවෙන විපාක විදිහට කාරණා 10ක් සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක තමයි කටුක දුක් වේදනා ඇතිවීම. තමන්ට දරුණු කටුක දුක් වේදනා ඇති වෙනවා ඒ අහිංසක අයට කරදර කරපු අයට. ඒක කියන්නේ දරන්න බැරි තරම් දුක් කායික වශයෙන් නොයෙකුත් ආකාරයේ සිද්ධි වෙලා නොයෙකුත් ආකාරයේ අසනීප තත්ත්වයන් ඇති වෙලා දරුණු දරන්න බැරි දුක් වේදනා ඇති වෙනවා. දෙවෙනි කාරණාව තමයි සිරුරේ තුවාල කැඩුම් බිඳුම් ආදී ඇතිවීම. ඉතින් අපි දන්නවා සමහර අයට පුදුම දේවල් වෙන්නේ. දැන් ඔය හදිසි අනතුරු වගේ ඇති වෙනකොට මම දන්න සිද්ධි කීපයක්ම තියෙනවා. ලොකු අනතුරු සිද්ධ වෙච්ච අවස්ථා වැඩි දෙනෙක් ගිය වාහන හුඟක් වෙලාවට අනතුරට ආසන්න කාලයේදී හුඟක් අය තමන්ගේ ආසන මාරු කරගෙන ඉතින් ගොඩාක් තුවාල වෙච්ච කෙනෙක් ගත්තොත් ගොඩු දුක් වේදනාවට ඇති වෙච්ච හුඟක් අය ඉන්නවා. එයා ඒ අර අනිත් තැන හිටියනම් මේක වෙන්නේ නැහැ කියන තැනට කියනවා අපි මේක මෙතන හුවමාරු කරගත්තා. ඊට ටික වෙලාවකට ඉස්සෙල්ලා එහෙම හුවමාරු වුණා කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ ඒ කර්ම විපාකයන් විදිහට තමයි මේ හුඟක් ඒවා වෙන්නේ. ඒක පැහැදිලි වෙනවා ඒ වැනි සිද්ධිවලුත්. ඉතින් කටුක දුක් වේදනා ශරීරයේ තුවාල කැපුම් ආදිය පොඩ්ඩක් නැත්තම් සිද්ධ වෙන පොඩ්ඩි අත්වැරදීමක් ඇති ලොකු දෙයක් සිද්ධ වෙන්න මේ ශරීරයේ හැටි එහෙමයි පුංචි අත්වැරදීමක් ඇති ලොකු දෙයක් සිද්ධ වෙන්න. ඉතින් ඒකින්ද ශරීරයේ තුවාල කැපුම් ආදිය ඇති වෙලා දැඩි දුක් වේදනා ඇති වෙනවා. මේ අහිංසකයින්ට කරදර කරන අයට අහිංසකයින්ට කරදර කරපු අයට විපාක වශයෙන් ඒ වගේ දැඩි දුක් වේදනා ඇති වෙන දේවල් ශරීරයේ තුවාල කැපුම් ආදී ඇති වෙනවා. ඊළඟ කාරණා තමයි හරියට ආබාධ ඇති වෙන ස්වරූපය තියෙනවා. දැන් මේ ජීවිතයේ සමහර විට කෙනෙක් අනුන්ට කරදරයක් කරලම නැතුව ඇති. නමුත් දැඩි ආබාධ ඇති වෙන්න එක් හේතුවක් තමයි සසර ජීවිතයේ හෝ අහිංසක අයට කරදර කරලා තියෙන එක, හිරිහැර කරලා තියෙන එක Tamanට දැඩි ආබාධ ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් අපි තව ආබාධ ඇති වෙන්න හේතු වෙන තව බොහෝ කාරණා තියෙනවා. නමුත් ආබාධ ඇති වෙනකොට අපිට මේවා මතක් වෙන්නේ යන්නේ මතක් වෙන එක තමයි අපි සිද්ධ කරගත යුතු දේ. හරිද? මේවා මතක් වෙන තත්ත්වයට අපේ හිත ගන්න ඕනේ. ඒක සිද්ධ කරගන්නේ නැහැ හුඟක් අය. හරිද? ඒ කියලා කියන්නේ මේ මතක් වෙන්නේ නැහැ Tamanට කොයි වෙලාවක හරි දැඩි ආබාධයක් ඇති වෙනකොට මේ මට අනුන්ට කරපු දෙයක් සංසාර ජීවිතයේ හෝ කොතැනක හෝ මම කරපු දෙයක් තමයි මේ අහිංසක මිනිසුන්ට මම කරදර කරලා තියෙනවා කියලා අදහසක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතය ගෙවනකොට ඇති වෙන තත්ත්වයක් විදිහට මානසිකත්වය එහෙම හැදෙන්න ඕනේ. ඊළඟට බොහෝ චිත්ත පීඩා ඇති වෙනවා. සමහර අයට හරියට චිත්ත පීඩා ඇති වෙනවා. එක දිගට මොනවා කරත් නවත්තන්න බෑ. එකකින් අඩු වෙනකොට තව එකක් පටන් ගන්නවා. ඒකෙන් චිත්ත පීඩාව අඩු වෙනකොට ඊට වැඩි එකක් පටන් ගන්නවා. ඒකෙන් අඩු වෙනකොට ඊට වැඩි එකක් පටන් ගන්නවා. අන්න එහෙම චිත්ත පීඩා වලින් නම් අඩුවක් නැහැ. ඒ අතීත කර්මයක් විදිහට අන් අයට හිරිහැර අහිංසක අයට හිරිහැර කරදර කරපු එකේ විපාකයන් විදිහට තමයි ඔය සිත් ඇවුල් ආදී දැඩි ආබාධ ඇති වෙන. ඒ වගේම ඊළඟ එක තමයි සිත් ඇවුල්. පොඩි දේවලින් පවා දැඩි සිත් ඇවුල් ඇති වෙනවා. අනිත් එක ඒවා මම කලින් කිව්වා වගේ මේ පේලියට එන්න පටන් ගන්නවා. එක පැත්තක් විසඳන ඔය කර්මය නිසා චිත්ත පීඩා ඇති වෙන ඒවා හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි එක පැත්තකින් විසඳනකොට තව පැත්තකින් වර්ධනය වෙන බව තේරෙනවා. හරිද? මේ පැත්ත කොහොම හරි කරලා මම ආවරණය කරනවා කියලා හිතනකොට මේ පැත්ත තවත් පීඩණයටපත් වෙලා.
ඒ පැත්ත කොහොම හරි ආවරණය කරන්න ගියාම අනිත් පැත්ත පීඩනයටපත් වෙනවා. දෙකම ආවරණය කරන්න ගියාම තව පැත්තක් පීඩනයටපත් වෙනවා. ඉතින් ඒකින්ද එහෙම හරීම වෙහෙසකාරී තත්ත්වයකටපත් වෙනවා සිත් ඇවුල් තියෙන. මොකද මේ දෙපැත්තකින් තුප් පැත්තකින් එකක් බේරන්න ගියොත් අනිත් පැත්තෙන් ඒකට ප්‍රහාර එල්ලන අතරේ අනිත් පැත්ත බේරන්න ගියොත් මේ පැත්තෙන් ප්‍රහාර එල්ලනවා. ඉතින් කොහොමත්ම බේරෙන්න බැරි චිත්ත පීඩා ඇති වෙන ස්වරූපයන් තියෙනවා. ඊළඟට මම ඔය කතා කරේ සමහර අය ඉන්නවා මේ සමාජයේ නොකරපු වැරදි වලට හරියට දුක් විඳිනවා, හිරේ විලංගු වෙලා ගින්න වෙලා තියෙනවා නොකරපු වැරදි වලට. ඒ වගේම නොකියපු දේවල් හින්දා නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවා. විශේෂයෙන් දේශපාලන වශයෙන්. හරිද? දේශපාලන වශයෙන් සමහර අය ඉතා දැඩි පීඩනයට ලක් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ධර්මයේ සඳහන් වෙන්නේ මෙවැනි රජුගෙන් වෙන උවදුරු කියලා මම කලින් මතක් කරා. රජුගෙන් වෙන උවදුර කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. ඒ කියන්නේ ආණ්ඩුවෙන් වෙන හිරිහැර වංචා දේවල් වලට තමයි රජුගෙන් වෙන උවදුරු කියලා කියන්නේ. එතකොට දැන් මේ තමන් පාලනය වෙන කුමන හෝ රජයක් යටතේ ජීවත් වෙන කෙනෙකුට නොයෙකුත් ආකාරයේ නොහිතන උවදුරු සහගත දේවල් සිද්ධ වෙනවා නම් ඒ තමන් අහිංසක අයට කරපු හිංසාවන් අතීතයේදී අහිංසක හිංසනය හේතුවෙන්. ඊළඟට දරුණුවට නින්දා විඳින්න සිද්ධ වෙනවා. අර පොඩි දෙයකට දැන් අපිට එහෙම හුඟක් අය ඉන්නවා කියනවා මම මොනවා කරන්න ගියත් මට නින්දා වෙනවා. මේක පෙර කරපු කර්මයක් කියන්නේ. කර්මය මොකද්ද කියලා හඳුන ගන්න ඕනේ. ඒ දරුණු නින්දා ඇතිවීම අන් අයට කරපු අහිංසක අයට කරපු හිංසනයේ ප්‍රතිවිපාකයක්. හරිද? ඒ වගේම ඊළඟ කාරණාව ඥාතීන් නැතිවීම. මේ ඔක්කොම දුක්. හරිද? තමන්ට තමන්ගේ ඥාතීන් නැති වෙන ස්වරූපයන් තියෙනවා. ඉතින් එක්කෝ අහිතවත්කම් ඇති වෙලා නැති වෙනවා, නැත්නම් මිය පරලෝ ගිහිලා නැති වෙනවා. ඉතින් මේ වගේ ඒවා තමන්ට ලොකු පාඩුවක්, ඥාතියෙක් නැති වෙනවා කියලා කියන්නේ තමන්ට විශාල පාඩුවක් සිද්ධ වෙන දෙයක්. එතකොට ඊළඟ කාරණාව තමයි භෝග විනාශය. තමන් ළඟ තියෙන දන්නේම නැතුව එක එක ආකාරයෙන් තමන් ළඟ තියෙන වස්තුන් විනාශ වෙන්න පටන් ගන්නවා. සමහරට හොර හතුරන්ගෙන් වෙන්න පුළුවන්, සමහරට අසනීප වගේ දේවල් හැදිලා වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් වෙලා කොහොම හරි ඒ දේවල් කොහොම දිය වෙලා යනවද කියලා හොයන්න බෑ. අහිංසක මිනිස්සුන්ට කරදර කරපු තමන්ගේ ජීවිතයේ දන්න අය ගැන චුට්ටක් හිතලා බලන්න මේවා වෙලා නැද්ද කියලා. කර කියා ගන්න දෙයක් නැතුව අහිංසක අයට යහපත්ව කටයුතු කරන අයට හිංසාවට ලක් කරලා කටයුතු කරපු අයට විපාක වශයෙන් මේ වගේ ප්‍රතිඵල ලැබිලා නැද්ද කියලා බලන්න. බොහෝ භවභෝග සම්පත් විනාශ වෙලා යනවා වගේම ගෙවල් ගිනි ගන්න ස්වරූපයේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒවා තේරුම් ගන්න ඕනේ. කවදා හරි දවසක සංසාරික ජීවිතේ ගෙයක් ගිනි ගන්නවා කියලා කියන්නේ ඒකට මුහුණ දෙන්න උනොත් යම් විදියකින් කෙනෙකුට හරිද තමන් සන්තකයේ තියෙන සියලු දේ නැති වෙනවා කියන එකයි. තමන් සන්තකයේ තමන්ගේ නිවසේ තියෙන ඇඳපුටු මේස පවා කොහොම ටික නැති වෙනවා. ඉතින් ඒක හරියම දුක්ඛිත, ඊටාම දුක්ඛිත තත්ත්වයක්. ඔය අසරණ අයට පිහිට වෙන්නේ නැතුව අසරණ අයට හිංසනයකට ලක් කරපු අයට ඒ ගෙවල් ගිනි තැබීම වගේ විපාක ලැබෙනවා ඊළඟ භවයන් වලදී. ඒ වගේම තමයි නිරයේ උපත ලැබීම කියලා කියන එක සිද්ධ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නිරයේ උත්පත්ති ලැබීම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කාරණා අපිට සිද්ධ වෙනකොට අපිට මතක් වෙන්න ඕනේ මේ ටික මේ 10ට අදාළ දේවල් සිද්ධ වෙනකොට පින්නන්නේ අපිට මතක් වෙන්න ඕනේ එකපාරට මං එහෙනම් අතීත භවයේදී අහිංසකයින්ට කරදර කරන්න ඇති, අහිංසකයින්ට හිරිහැර කරන්න ඇති, අහිංසකයින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඇති කියලා මේ ඒකේ විපාකයක් විදිහට තමයි මට මේ කාලිනව මේ සිද්ධ වෙන ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නේ. මොනවද ගැටලුකාරී තත්ත්වයන්? කටුක දුක් වේදනා ඇති වෙනවා. අපි දැන් සඳහන් කරපු කටුක දුක් වේදනා ඇති වෙනවා, සිරුරේ නොයෙකුත් තුවාල ඇති වෙනවා, දැඩි ආබාධ ඇති වෙනවා, සිත් ඇවුල් ඇති වෙනවා, රජුගෙන් උවදුරු සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුණු නින්දාවන් සිද්ධ වෙනවා. ඒ වගේම ඥාතීන් නැතිවීම සිද්ධ වෙනවා, භෝග විනාශය සිද්ධ වෙනවා. ඊළඟට ගෙවල් පවා විනාශ වෙන්න හේතුවක් වෙනවා, ගෙවල් ගිනි ගන්න හේතුවක් වෙනවා, නිරයේ උත්පත්තිය ලැබනවා.
අවසාන කාරණාව තමයි නිරයේ උත්පත්තිය ලබන එක. එතකොට මේක ඉස්සෙල්ලා නිරයගාමිනී ප්‍රතිපදාව නැති කර ගන්න නම් තමන්ගේ පැත්තෙන් මේ වගේ කරුණු දැනගෙන නිවනට හේතු වෙන්නේ නැති විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජීවිතය ජය ගන්නත් පුළුවන්කමක් නැහැ. අපි ලොකු අපහසුතාවයන් වලට පත් වෙයි ජීවිතේ මේ දේවල් දැනගෙන හරියටම කරේ නැත්තම්. ඉතින් ඒක හින්දා අහිංසක මිනිසුන්ට උදව් කිරීම පැත්තකට තියලා හිංසා කිරීමනේ මේ අපි කතා කරේ. සමහර අය ඉන්නවා අහිංසක මිනිස්සු හොය උදව් කරන අය ඉන්නවා. ඒක තමයි මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අහිංසකයට උදව් කරලා සැනසීමක් ලබන අයට මේ කිව්ව විපාක නෙවෙයි, මේ කිව්ව විපාක වලට ප්‍රතිවිරුද්ධ ඒවා එතන සකස් වෙනවා. කටුක දුක් වේදනා වෙනකොට කටුක දුක් වේදනා වෙනකොට ඉහළ සැප වේදනා ඇති වෙනවා. ඊළඟට තුවාල කැපුම් ආදියට එහෙම වෙන්නේ නැහැ. තියෙනවා නම් යම් කිසි ආකාරයක Tamanට අපහසුතාවයක් මේ ශරීරයේ හින්දා පවත්වාගෙන යන්න ඒ දේවල් පවා නැති වෙලා යනවා. පුංචි කැක්කුම් ආදී පවා නැති වෙලා යනවා. ඉතින් එහෙම දැඩි ආබාධ ඇති වෙන්නේ නැහැ. ලොකු සිත් ඇවුල් ඇති වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් පරිගණ්ඩ සූදානම් වෙන්නේ නැහැ. ඒ වගේම ඥාතීන් නැති වෙන්නේ නැහැ. බොහෝ භෝග සම්පත් ඇති වෙනවා. ඒ තරක් නෙවෙයි නිරයේ උත්පත්තිය ලබන්නේ නැහැ. නිරයෙන් අයින් වෙලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා මේ අවිහිංසාව වර්ධනය කර ගැනීමෙන්. ඉතින් තමන් බොහෝ වශයෙන් හිතන්න ඕනේ. බොහෝ වශයෙන් හිතලා තමයි මේ தත්ත්වයට පත්විය යුතුව තියෙන්නේ. තමන්ගේ ජීවිතය ගොඩක් සාර්ථක කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ අහිංසක අය කියලා කියන්නේ බොහෝ පින් රැස් කරගත්ත අය වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අයට චිත්ත පීඩා ඇති වෙන්න කිසිවක් නොකර සිටිය යුතුයි. චිත්ත පීඩා ඇති වෙන ආකාරයේ කිසිවක් නොකර ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ කියන தත්ත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු தත්ත්වයෙන් අපිට අවශ්‍ය කරන කඩයිමට යන්න පුළුවන්කමක් නැහැ. ඒ தත්ත්වයන් අභිබවා දේශනා කරලා තියෙන தත්ත්වයන් අභිබවා අපි නොයෙකුත් වැරදිවල යෙදෙනවා නම්. ඒ හින්දා අහිංසක මිනිසුන් ගැන අපි තදබල අදහසක් ඇති කරගන්න ඕනේ. ඒ අය බොහෝ මානසිකත්වය දියුණු කරගත් අය. ඒ මොකද ජීවිතේ ඉතා හොඳින් ගෙවන්නට පුළුවන්කමක් තියෙන අය. ඉතින් ඒකින්ද අපි හැම වෙලාවම බලන්න ඕනේ නිවැරදිවම අපේ ජීවිත සකස් කරගන්න කොහොම හරි කරලා කර්මයෙන් ගැලවෙන්න නම් බොහෝ පුණ්‍ය කර්මයන් සිද්ධ කරගන්න අනාගත භවයක සකස් වෙනවා කියලා අපි දන්නවා. නිවන් දැක්කේ නැත්නම් ඊළඟ භවය වෙනකොට මෙහෙන් ආපු නරක දේවල් මේ ජීවිතයේ තිබුණ නරකම දේවල් රැඳෙන්නේ නැති වෙන්න ඕන. ඉතා හොඳ දේවල් වර්ධනය කරගන්න ඕනේ. පළවෙනියෙන්ම නරකම දේවල් ටික අයින් කරගන්න ඕනේ. ඊළඟට සාමාන්‍ය නරක ඒවා අයින් කරගන්න ඕනේ. ඒ විදිහට ගිහිල්ලා අන්තිමට තමන් හොඳ කෙනෙක් බවට පත් වෙන්න ඕන. කිසිම විදිහකින් අහිංසක මිනිසෙක්ගේ තියෙන වටිනාකම දැනගෙන ඒ අහිංසක මිනිසුන්ට යහපත උදා වෙන විදිහට තමන්ගේ ජීවිතය අරන් යන්න ඕනේ. එක කාටවත් හිංසා කරන්නේ නැති ඊටාම අහිංසකව ජීවත් වෙන 10 දෙනෙකුට තමන්ට සලකන්න පුළුවන්කම තියෙනවා මේ ජීවිතේ. ඒක ලොකු භාගයක් වෙනවා. ඒක ලොකු පිනක් වෙනවා. ඉතින් ඒවා තේරුම් අරගෙනම අපි ජීවත් වෙන්න ඕනේ. මෙවැනි විපාක අපිට ලැබෙන්නේ නැති විදිහට අපේ ජීවිතය සකස් කරගත්තේ නැත්නම් සංසාරික ජීවිතෙත් අපි ලොකු කනගාටුදායක තත්ත්වයකට පත් වෙනවා. සංසාර ජීවිතෙත් අපිට ලොකු ගැටලුකාරී තත්ත්වයන් වලට පත් වෙන්න සිද්ධ වෙනවා මේ විදිහට කරුණු කාරණා දැනගත්තේ නැත්නම්. ඒකයි මම ධර්ම දේශනාව ආරම්භ කරද්දිම හැමෝටම කිව්වේ කරුණු දැනගන්න අපේ ජීවිතය නිවැරදි කරගන්න අපි ජීවත් වෙන විදිහම හරියන්නේ නැහැ. ධර්මානුකූල ජීවිතයක තියෙන ලක්ෂණ දැනගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න දැඩි උත්සාහයක් ගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගන්නත් ඒ වගේම අපි විඳින දුක් නැති කරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ දුක් නැති කරගන්න නම් යහපත් ජීවිතයක් ඇති කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තමන්ගේ පැත්තෙන් වර්ධනය වෙන විදිහට ජීවිතය සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ ගැන දැඩි අවධානයක් යොමු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න.
කිසිම විදිහකින් අහිංසක මිනිස්සෙක්ගේ තියෙන වටිනාකම් තේරුම් අරගෙන තමනුත් අහිංසක කෙනෙක් වෙලා අහිංසක අයටත් හොඳින් සලකලා මේ ජීවිත කාලෙදී බොහෝ පින් රැස් කරගන්න ඒ වගේම අනාගතය යහපත් කරගන්න බොහෝ කුසල් වර්ධනය කරගන්න ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට ලැබිලා තියෙන මේ කාලයේදී උපරිමයක් කොට කැපකිරීමෙන් ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සූපපත් කරගන්න වැඩපිළිවෙල තමන්ගේ තුලින් අත්දකින්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබන්නේ බැතිබර දායකත්වයේ දරන කල්යාණ මිත්‍ර ආශ්‍රය හින්දා කල්යාණ මිත්‍රයන්ගේ කැපකිරීම හින්දා. ඉතින් ඒ අය තමන් බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ පහදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්නවා. නිවසේ ඉඳන් අනිත් අයට ධර්මය අහන්නට පුළුවන් වෙන විදිහට කටයුතු සම්පාදනය කරගෙන ඉතින් ධර්මයේ ශ්‍රවණය කරපු අය තමන්ගේ ජීවිතයට නිවැරදි ප්‍රතිපත්ති එකතු කරගන්නකොට අනාගතයේ ලැබෙන්න තියෙන බොහෝ දුක් නැති වෙලා යනවා. ඉතින් අන්න ඒ අනාගතයේ ලැබෙන්න තියෙන බොහෝ දුක් නැති කර ගැනීමෙන් ලැබෙන්නේ මහා පිනක්. මොකද ඒක මහා පරිත්‍යාගයක ප්‍රතිඵලයක්. මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම කියලා කියන්නේ අන්න ඒ වගේ පරිත්‍යාගයක්. ඉතින් ඒකින්ද අපි තුල ජනිතුනාව සියලුම පුණ්‍ය ශක්තියින් මේ කල්යාණ මිත්‍රයින්ට ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කරපු ඒ පින්වන්ත අයට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ දෙහිවල පල්ලියදොර පාර අංක 41න් 2 ලිපිනේ පදිංචි චන්ද්‍රාද සිල්වා මහත්මිය ඇතුළු දූ දරුවන් කියලා සඳහන් කරලා තියෙන්නේ. අගෝස්තු මාස 11 වෙනි දිනට යෙදුන ඊවා ජීවකරත්න මහත්මියගේ 96 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන්නටත් සහ සැමටම ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියන අදහසිනුත් චන්ද්‍රාද සිල්වා මහත්මිය සහ දූ දරුවන් විසින් මේ දායකත්වය දරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන ආකාරයටම 96 වෙනි උපන්දිනයේ සමරන ඊවා ජීවරත්න මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම චන්ද්‍රාද සිල්වා මැතිණිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උතුම් ධර්මය අවබෝධ වන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ අය නමින් මේ පරිලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ අත්තන්ටද උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.